Good morning, children. අපි සතියකින් වගේ තමයි අපි හමු වෙන්නේ. අපේ ෆිසිකල් ක්ලාස් එක අතරමඟ නතර කරන්න සිද්ධ වුණා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ රටේ තියෙන වාතාවරණය අනුව අපිට සිද්ධ වුණ අපේ ක්ලාසස් ටික නතර කරන්න. උතේ ඒ වුණාට අපි මේ තාක්ෂණයේ ඔස්සේ ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න තමයි මේ බලන්නේ. විශේෂයෙන්ම අපි මම ඔයගොල්ලෝ වෙනුවෙන් අද සකස් කරලා තියෙනවා 10 වසරේ පොඩි රිවිෂන් එකක් සකස් කරලා තියෙනවා. එතකොට ඒ ටියුට් එක මම විශේෂයෙන්ම මේ දාලා තියෙනවා ලෙසන් වල දාලා තියෙනවා. ඔයගොල්ලන්ට සමහරවිට ඒක ගන්න බැරි වෙන්නේ නැති, ගන්න බැරි වුණා නම් පස්සේ හරි ගන්න. දැනට ඔයගොල්ලෝ පුළුවන් නම් කොළ දෙකක් විතර ළඟට ගන්න, කොළ දෙක තුනක් ළඟට ගන්න. මම ඔයගොල්ලෝ ගාව මේ ටියුට් එක නැති අයට මම කියන්නම් ප්‍රශ්න ටික. මං චූටි වෙලාවක් දෙනවා ඔයගොල්ලන්ට උත්තරේ දෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඒ පිළිතුරු ලබා දෙනවා. ඊට පෙර මට කියන්න ඕන කතා කීපයක් තියෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. පුතේ අපි 10 ශ්‍රේණියේ පන්ති අපි කර හිටියේ මුදල් පොත තමයි කරගෙන හිටියේ. මතකනේ මුදල් පොත තමයි අපි කරේ. හැබැයි අපි හැම පන්තියකම වගේ මුදල් පොතේ ගණන් දෙකක් විතර වගේ කරලා තියෙනවා. පුතේ ඒකේ ඉතුරු කොටස අපි කරන්නේ අපේ ෆිසිකල් ක්ලාස් එකේදී අපි ඒ ආයතනවල ඒ පන්තිවල අපි අනිවාර්යයෙන්ම මේ කොටස කරනවා. එතනින් තමයි අපි පටන් ගන්නෙ. මුදල් පොතෙන් තමයි පටන් ගන්නෙ පන්තියේ ඉස්සරහට යන්නේ. එතකොට ඊළඟට අපි විශේෂයෙන්ම අපි ගත්තොත් මුදල් පොතේ පස්සේ වට්ටම් තීරු සහිත මුදල් පොත, සුළු මුදල් පොත තේරුණා. ඒ කොටස් ගොඩක් වෙලාවට අපි ෆිසිකල් ක්ලාස් එකට තමයි තියාගන්නේ. ඊළඟට ලබන සතියේ අපි ලබන ඉරිදා අපි අලුතින්ම accounts පාඩම් පටන් ගන්නවා. තේරුණා? අලුත් පාඩම් දෙකක් අපි පටන් ගන්න අදහස් කරලා තියෙනවා. ගැනුම් ජර්නලය සහ විකුණුම් ජර්නලය කියන පාඩම් දෙක අපි ඒකෙදි පටන් ගන්නවා. එතකොට මේ ටියුට් එකත් මේ සතිය ඇතුළත ඔයගොල්ලන්ට දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ CR පොතක් අරගන්න, අලුත් CR පොතක් අරගන්න, පිටු 120 විතර CR පොතක් අරගෙන තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් account කොටස එකේ පටන් ගන්න. අපි ලබන සතියේ පළවෙනි විශේෂයෙන්ම මේ අපේ Zoom එක හරහා, Zoom තාක්ෂණය හරහා අපි පළවෙනි account කොටස පටන් ගන්නවා. විශේෂයෙන්ම ගැනුම් channelෙන් අපි පටන් ගන්නවා. එතකොට ඒකට අවශ්‍ය වෙන දේවල් ඔයගොල්ලෝ ළඟ තියාගන්න. මම අර කලින් කිව්වා වගේ CR පොත, අඩි රූල, ටියුට් එක ගන්න. මම මේ සතිය ඇතුළත ටියුට් එක දානවා ලෙසන් වල. එතකොට ඒකෙන් ගන්න ඕගොල්ලෝ. එතකොට ඔයගොල්ලෝට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මාත් එක්කේ ගැනුම් channel එක, විකුණුම් channel එක වගේ පාඩම් වලට යන්න පුළුවන්. අපි කොහොමත් අර අමතර පන්ති දෙකක් දාලා තිබුණා ගැනුම් channel එක සහ විකුණුම් channel එක සඳහා. ඒ කොටස මම බලාපොරොත්තු වෙනවා මේකෙන් කරන්න. එතකොට ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනකොට ටිකක් අපහසුයි. අපි දන්නවා කාටත් අපහසුතාවයන් තියෙනවා. මගේ පන්තිවල ඉන්න ළමයි, ඊට සමහර දුර බැහැර ළමයි ඉන්න. ඒගොල්ලන්ට ටිකක් අපහසුයි. නමුත් පුතේ බය වෙන්න එපා. මම වගකීමෙන් කියන්නේ ඕගොල්ලොන්ට මේ ෆිසිකල් ක්ලාසස් පටන් ගත්තයින් පස්සේ ඒ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයින්ට එක්ස්ට්‍රා ක්ලාසස් දාලා හරි මම අනිවාර්යයෙන් මේ කොටස කරනවා. ඔයගොල්ලෝ දන්නවා ටිකක් අපහසු දෙයක් අපි කරන්නේ නෙමෙයි. අනිත් විෂයන් වගේ නෙවෙයි. මේ අපි accounts කරනකොට අපිට තියෙන පරාසය, ඉතාමත් චූටි පරාසයක් ඇතුළේ ඉඳන් තමයි මේ ඔයගොල්ලන්ට පේන ඇති white board එක. ඒ පරාසය ඇතුළේ ඉඳන් තමයි මම පාඩම් ටික කියලා දෙන්න ඕන. ඒකයි අද අපි පළවෙනි දවසේ හැටියට මම මේ තීරණය කරේ පොඩ්ඩක් මුල් පාඩම් තුන කොමර්ස් රිවිෂන් එකක් පොඩ්ඩක් කරන්න අදහස් කරේ. ලබන සතියේ අපි අනිවාර්යයෙන්ම යනවා පළවෙනි account කොටසට යනවා. ඒ ඉඳන් මම කියපු දේවල් ලෑස්ති කරගෙන ඉන්න. right. උදාලා එහෙනම් අපි දැන් ඔයගොල්ලෝ ගාව ටියුට් එක තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් ඒක ගන්න පුළුවන් වෙච්ච අයත් ඇති, බැරි වෙච්ච අයත් ඇති. මොකද මේ පළවෙනි දවසේනේ අපි සම්බන්ධ වුණේ. නැති අය ගන්න මම ප්‍රශ්න කියන්නම්. ටියුට් වෙලාවක් දෙනවා. පුළුවන් නම් ශනික උත්තරේ ලියා ගන්න. බැරි නම් මම උත්තරේ ඔයගොල්ලන්ට ලබා දෙනවා. right. උදේ එහෙනම් කොළ දෙක ලේස්ති කරගන්න ටක් ගාලා අම්මට හරි තාත්තට හරි කාට හරි කියලා ළඟ ඉන්න කෙනෙකුට ගෙන්න ගන්න. ටක් ගාලා කොළයි පෑනුයි ටික ගෙන්න ගන්න. right. මෙන්න පළවෙනි ප්‍රශ්නේ මම ඔයගොල්ලන්ට දීලා ඇති ටියුට් එක තියෙන අයට ප්‍රශ්නයක් නැහැ. නැති අයටත් එක්ක මම කියන්නේ ප්‍රශ්න අංක 1
ව්‍යාපාරයක් යනු කුමක්ද? ව්‍යාපාරයක් යනු කුමක්ද? right. ලියන්න බලන්න පිළිතුරු විනාඩියක් දෙන්නම්. right පිළිතුරු මෙහෙමයි මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. පළවෙනි ප්‍රශ්නේ පිළිතුරයි ඔබට දුන්නේ. මම මේවා ඔබට උගන්වලායි තියෙන්නේ පුතේ. තේරුණාද? මම මේ පොඩි රිවිෂන් එකක් කරන්නේ. මොකද 10 වසරේ මූල් ටික කරලා ගොඩක් කාලේ. ඒ හින්දා තමයි මට හිතුනේ මේ ආපහු පොඩ්ඩක් මේ නෝට් එකේ චුට්ටක් මතක් කරලා ගන්න ඕන කියලා. තේරුණාද දරුවනේ? අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු දෙකක් සඳහන් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ පොදුවේ දැකිය හැකි ව්‍යාපාර අරමුණු දෙකක් සඳහන් කරන්න. right මම ඔබට විනාඩි දෙකක කාලයක් දෙනවා පිළිතුරු සපයන්න. right මෙන්න පිළිතුර ලාභ ඉපයීම පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ලාභ ඉපයීම පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ලාභ ඉපයීම පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. තුන්වෙනි ප්‍රශ්නටයි අපි දරුවෝ යන්නේ. මිනිස් අවශ්‍යතාවක් යනු කුමක්ද? නිදසුන් සහිතව පැහැදිලි කරන්න. මිනිස් අවශ්‍යතාවයක් යනු කුමක්ද? නිදසුන් සහිතව පැහැදිලි කරන්න. ඔබට විනාඩි දෙකක කාලයක් මම ලබා දෙනවා පිළිතුරු සපයන්න. පුතේ බලන්න මේකේ පිළිතුර ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. පුතේ නිදසුන් මොනවායි? මිනිස් අවශ්‍යතාව වලට නිදසුන් ආහාර, ඇඳුම්, නිවාස. පුතේ අපි කවුරුත් දන්න දෙයක් අපි විශේෂයෙන්ම අපි ජීවත් වෙනකොට අවශ්‍යතා අනිවාර්යෙන්ම අපි සපුර ගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා අපිට මූලික අවශ්‍යතා තියෙන මොනවද? ආහාර, ඇඳුම්, නිවාස. ඕවා මොනවද? අපේ මූලික අවශ්‍යතාවයන්. පුතේ බලන්න අද නෙවෙයි ඈත අතීතයේ ගන්න. ඈත අතීතයේදී අපේ මිනිස්සු අපි ගත්තොත් විශේෂයෙන්ම මේ දඩයම් යුගය ගැන ගත්තොත්. ඔයගොල්ලෝ දන්නවා දඩයම් යුගය ගැන. දඩයම් යුගයේදී කොහොමද මිනිස්සු මේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගත්තේ? දඩයම් යුගයේදී විශේෂයෙන්ම බඩගින්නට කොහොමද ආහාර හොයාගත්තේ? එක්කෝ සතෙක් දඩයම් කරලා විශේෂයෙන්ම මොනවයි?
මස් ටිකක් කාලා ජීවත් වුනේ. ඊළඟට විලිවසාගත්තේ කොහොම ඇඳුම් අවශ්‍යතාවයට විලිවසාගත්තේ. ගාක කොළ ටිකක් කෙල්ල ගත්තා. නේද? මැරිච්ච සතෙක්ගේ හමක් කෙල්ල ගත්තා. ඊළඟට විශේෂයෙන්ම මේ නිවාස නේද අවශ්‍යතාවය කොහොමද මේ? විශේෂයෙන් මේගොල්ලෝ පාවිච්චි කරා ගස්වල බෙන්, ගල් ගුහා වගේ දේවල් පාවිච්චි කරා. දැන් අද වෙනකොට අපිට මූලික අවශ්‍යතාවයන් තියෙන මොනවද? විශේෂයෙන්ම අපි ගත්තොත් ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, sannivedana මේ මොනවද අපි සලකන්නේ අවශ්‍යතාවය හැටියට අපි සලකන්නේ. ඊළඟට බලන්න හතරවෙනි ප්‍රශ්නේ බලන්න මිනිස් අවශ්‍යතාවල දැකිය හැකි ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. මම ඔබට විනාඩි දෙකක කාලයක් දෙනවා පිළිතුරු සපයන්න. right අපි බලමු පිළිතුර මොකක්ද කියලා. අත්‍යවශ්‍ය වීම අපෙන් අහන්නේ ලක්ෂණ දෙකයි. අත්‍යවශ්‍ය වීම, පොදු වීම, නිර්මාණය කළ නොහැකි වීම, සීමිත වීම. මම කාරණා හතරම කිව්වා. අත්‍යවශ්‍ය වීම, පොදු වීම, නිර්මාණය කළ නොහැකි වීම, සීමිත වීම. උදේ මොකද්ද මේ අත්‍යවශ්‍ය වෙන්නේ? ජීවත් වීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම අත්‍යවශ්‍යයි. ජීවත් වෙන්න නම් අවශ්‍යතා අත්‍යවශ්‍යයි. පොදුයි. සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා මතක තියාගන්න පුතේ පොදුයි. තේරුණාද? හැමෝටම එක හා සමාන අවශ්‍යතාවයන් තියෙන. හැමෝටම ආහාර අවශ්‍යයි. ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. නිවාස අවශ්‍යයි. තේරුණාද? හැමෝටම ඒවා පොදුයි. අවශ්‍යතා කියන දේ පුතේ මතක තියාගන්න. පොදු දෙයක් අවශ්‍යතා කියලා කියන්නේ. නිර්මාණය කර නොහැකි දෙයක්. තේරුණාද? තේරුණාද? විශේෂයෙන්ම අවශ්‍යතා ඉස්සෙල්ම බිහි වෙන්නේ. තේරුණාද? මතක තියාගන්න පුතේ. ඒ හින්දා ව්‍යාපාරිකයන් මතක තියාගන්න ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න බෑ අවශ්‍යතා කියන එක. ඒක උන්ට මතක තියාගන්න. සීමිතයි. තාමත්ම අඩු සංඛ්‍යාවක් තමයි අවශ්‍යතාවල තියෙන්නේ. right. ඊළඟට අපි යනවා පස්වෙනි ප්‍රශ්නෙට යනවා. උවමනාවක් කියන්නේ කුමක්ද? විශේෂයෙන්ම ඒක උදාහරණ සහිතව එහෙම නැත්නම් නිදසුන් සහිතවයි පැහැදිලි කරන්න ඕනේ. ඒක මතක තියාගන්න. මම ඔබට විනාඩි දෙකක කාලයක් දෙනවා දරුවනේ පිළිතුරු සපයන්න. හරියට පුතේ පස්වෙනි ප්‍රශ්නේ උවමනාවක් කියන්නේ කුමක්ද යන්න පැහැදිලි කරන්න. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා ලෙස හැඳින්වේ. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා ලෙස හැඳින්වේ. පුතේ අහන් ඉන්න මොනවයි මේ අපි ගත්තොත් මේවට නිදසුන් අවශ්‍යතාවය ආහාර උවමනා පාන් පිට්ටු රොටි කඩල මුං ඇට ඊළඟට අයිස්ක්‍රීම් කේක් ඕනම දෙයක් ගන්න පුළුවන්. අවශ්‍යතාවය ඇඳුම්. හැබැයි උවමනාව සාරි, කලිසම්, පාවාහන ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න පුතේ අපි හැම තිස්සෙම මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී තාමත්ම නිවැරදිව නිර්වචනය අපි පාවිච්චි කරන්න ඕනේ. අපි නිවැරදි නිර්වචනය හැම තිස්සෙම පාවිච්චි කරන්න. අපි මාකින් ස්කීම් එකත් එක්ක අපි හැම තිස්සෙම යන්න ඕනේ. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න. නිවැරදිවයි අපි පිළිතුරු සපයන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වුණොත් උවමනාවක 6 වෙනි ප්‍රශ්නේ පුතේ උවමනාවක දැකිය හැකි ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. උවමනාවක දැකිය හැකි ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.
right බලන්න උවමනාව ලක්ෂණ අත්‍යවශ්‍ය නොවීම විවිධ වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ විවිධයි නිර්මාණය කළ හැකි වීම සංකීර්ණ වීම අසීමිත වීම අපි ඔබෙන් දෙකයි මම ඉල්ලුවේ ලක්ෂණ නේද අත්‍යවශ්‍ය නොවීම විවිධ වීම නිර්මාණය කළ හැකි වීම සංකීර්ණ වීම අසීමිත වීම අපි පුතේ හත්වෙනි ප්‍රශ්නට යන්න නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කර දැක්විය හැකි ප්‍රධාන කොටස් දෙකක් නම් කරන්න. නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙකක් නම් කරන්න. right ඔබට විනාඩි දෙකක කාලයක් සැපේනවා. කොහොමද? මොනවද පුතේ මේක උත්තර දෙක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයි සේවා සැපයීමේ ව්‍යාපාරයි මොනවද භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර මෝටර රථ නේද විශේෂයෙන්ම අපි ගත්තු විදුලි යොදුන් ජංගම පොදන යන්ත්‍ර නේද සේවා නිෂ්පාදන ව්‍යාපාර මොනවයි රක්ෂණ ආයතන බැංකු ආයතන අධ්‍යාපන ආයතන රූපලාවන්‍ය ආයතන නේද ඒවා අපි හඳුන්වන්නේ සේවා සපයන ආයතන හැටියට right පුතේ ඊළඟට ලියන්න 8 වෙනි ප්‍රශ්නෙට අපි යමු නිෂ්පාදන සාධක නම් කරන්න ව්‍යාපාරික නිෂ්පාදන සාධක නම් කරන්න ඔබට මම දෙනවා විනාඩි දෙකක කාලයක් ලබා දෙනවා right බලන්න 8 වෙනි ප්‍රශ්නේ නිෂ්පාදන සාධක සඳහන් කරන්න මොනවයි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය කාරණා හතර right අපි 9 වෙනි ප්‍රශ්නට යමු පුතේ ඇල්මැති පාර්ශවය යන්න පැහැදිලි කරන්න මොනවද මේ ඇල්මැති පාර්ශවය කියලා කියන්නේ කියන එක තමයි අහන්නේ right ඔබට විනාඩි දෙකක කාලයක් මම ලබා දෙනවා පිළිතුරු සපයන්න right මෙන්න මේකයි පිළිතුරු ඇල්මැති පාර්ශවය කියන එකේ ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හැඳින්වේ ව්‍යාපාර කටයුතු පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශව ඇල්මැති පාර්ශව ලෙස හැඳින්වේ right අපි දැන් ප්‍රශ්න අංක 10ට යන ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් හා ඔවුන්ගේ අරමුණු සඳහන් කරන්න. පුතේ ඇල්මැති පාර්ශවයන් ටික නම් ඔක්කොම ලියන්න. හැබැයි
එක්කෙනෙක්ගේ අරමුණ ලිව්වනම් ඉතින් අයිතිකරුවෝගේ විතරක් අරමුණු ලිව්වනම් ඇති නැත්නම් ගොඩක් වෙලා නාස්ති වෙන හින්දා. right බලන්න ඇල්මැටි පාර්ශ්වයන් කවුද කියලා? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය, ප්‍රජාව. අපව පිළිතුරු බලන්න. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය, ප්‍රජාව. right. අපෙන් අහනවා ඇල්මැටි පාර්ශ්වවල අරමුණු සඳහා නිදසුන්. අයිතිකරුගේ අරමුණු මොනවයි තියෙන්නේ? ආයෝජනයේ සුරක්ෂිතතාව. ඊළඟට ප්‍රමාණවත් ලාභයක් ලැබීම. ඊළඟට ව්‍යාපාරයේ අනාගත වර්ධනය. අපි අයිතිකරු ගැන ලියුවොත් අරමුණු ආයෝජනයේ සුරක්ෂිතතාවය, ප්‍රමාණවත් ලාභයක් ලැබීම, ව්‍යාපාරයේ අනාගත වර්ධනය. right. ඊළඟට අපි බලමු ඉතුරු ටික ඔබට මම එක දෙයයි උදාහරණයක් ඔබට පැහැදිලි කරේ. අනිත් ටික ඔබට පුළුවන් බලා ගන්න ඔබේ නෝට් එකෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර පරිසරයේ බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙකක් නම් කරන්න. ව්‍යාපාර පරිසරයේ බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. ව්‍යාපාර පරිසරයේ බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් ලැබෙනවා. ये प्रश्न पत्र मैंने सांदी कॉल करना එහෙම ගන්න බෑ මෙන්න කට් කරලා දාන්න මේ මොකද මේ බලන්න ඉන්න සර් ඉතින් අරක මේ කරන්න නේද? දැන් ඕක දෙන්න එහෙනම් මෙහෙමද ඒක දැන් කරනෝනේ අනේ ඉතින් තාතර කොල්ල ආනේ දාලා දෙන්න උදේ ව්‍යාපාර පරිසරයේ බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න මොනවයි? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. ප්‍රධාන කොටස් දෙක මොනවයි? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. right ඔබට මම හැමතිස්සෙම පිළිතුරු සපයන්න වෙලාවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ කරන්නේ පුනරීක්ෂණ අභ්‍යාසයක් කරන්නේ. අපි නෝට් එකත් එක්ක යන්නේ. පිට ප්‍රශ්නක් නෙවෙයි තියෙන්නේ. නෝට් එකේ තියෙන ප්‍රශ්නමයි අපි කරන්නේ. ඉතින් මතක තියාගන්න පිට ප්‍රශ්න නෙවෙයි අපි කරන්නේ මේ නෝට් එකයි මම අද මතක් කරගෙන යන්නේ. ඔබ පැහැදිලි කරලා කියලා කියනවා නේද ඔයගොල්ලන්ට?
පැහැදිලිව කියන්නේ පුළුවන් විදියට පුළුවන් නම් මේ විදිහට කාලය ඇතුළත පිළිතුරු සපයන්න බලන්න. right. ව්‍යාපාර පරිසරයේ විදිහට ප්‍රධාන කොටස් දෙකයි මොනවයි? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. right. අපි 12 වෙනි ප්‍රශ්නෙට යමු. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක නම් කරන්න. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක නම් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් සැපයනවා. यार हरी बहावी अनिवार्य करती है एक सर्टिफिकेट උදේ මොනවයි අභ්‍යන්තර පරිසර සාධක? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. කවුද උදේ? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. හරිනේ? right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න අංක 13. ව්‍යාපාරයක බාහිර පරිසර සාධක නම් කරන්න. ව්‍යාපාරයක බාහිර පරිසර සාධක නම් කරන්න. උදේ බලන්න බාහිර පරිසර සාධක මොනවයි? ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ගෝලීය පරිසරය නේද? right. අයි බලන්න බාහිර පරිසරය මොනවයි? ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරගකරුවෝ, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය. ඔන්න බාහිර පරිසර සාධක. ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාර පරිසරය බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකයි මොනවයි? අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. right. අපි ඊළඟ එකට යමු පුතේ. 14 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 14 වෙනි ප්‍රශ්නෙට අපි යමු. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ සිදුවන හිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. උදේ බලන්න දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් මොනවයි? විශේෂයෙන්ම නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. ඊළඟට
ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. ඊළඟට විශේෂයෙන්ම කාර්යක්ෂම යම් සූත්‍ර ලබාගත හැකි වීම. ඊළඟට විදේශීය ප්‍රාග්ධනය රට තුලට ගලා ඒම. මතකයිනේ මෙන්න පිළිතුර නවීන තාක්ෂණය ලබාගත හැකි වීම, ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම, කාර්යක්ෂම යම් සූත්‍ර ලබාගත හැකි වීම, විදේශීය ප්‍රාග්ධනය රට තුලට ගලා ඒම. දේශීය භාණ්ඩ සඳහා භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපොළ ලබාගත හැකි වීම. ඔකයි පිළිතුර. මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඊටාත්ම සීමිත කාලයක් තුළ මේ ප්‍රශ්න 35 අපි සාකච්ඡා කරන්නේ. මම මේවා ඔබට පන්තියේදී හොඳින් පැහැදිලි කරලායි තියෙන්නේ. මේ සියලු කාරණා පැහැදිලි කරලායි තියෙන්නේ. ඒකයි මම මේ කෙටියෙන්ම පිළිතුර ඔබට සපයන්නේ ඔබ දන්නවා. ඊළඟට බලන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් ලැබෙනවා. අම්මා දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම්. දැඩි තරඟකාරීත්වයට මුහුණ දීමට සිදුවීම. දැඩි තරඟකාරීත්වයට මුහුණ දීමට සිදුවීම. දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. දේශීය ව්‍යාපාර වල පැවැත්ම අස්ථාවර වේ. දේශීය සංස්කෘතිය අයහපත් වෙනස්කම් ඇති වීම. ඔබ දන්නවා මේ ගෝලීයකරණයේ ඇතිවෙච්ච අහිතකර බලපෑම් අපේ රටට ඇවිල්ලා තියෙනවා. අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නේද? අපි ගොඩක් වෙලාවට දැන් බලන්න අපේ කොණ්ඩේ නේද? කාන්තාවන්ගේ කොණ්ඩේ බලන්න ළමයි දන්නෝනේ පාරේ යනකොට අපේ කාන්තාවන්ගේ කොණ්ඩේ කොච්චර වෙනස් වෙලා තියෙනවද? ස්ට්‍රේට් කරනවා, පාට කරනවා නේද? අඳුර ගන්නත් බෑ සමහර වෙලාවට. පුතාලා දන්නෝනේ නේද? කොහොමද යනකොට පාරේ නේ? ඒකට බලන්න විශේෂයෙන්ම මේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අපේ වෙනස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ හොඳ දක්ෂ පුහුණු ශ්‍රමිකයෝ විදේශ රටවල් වලට ඇදී යන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම අපේ දේශීය ව්‍යාපාර විශාල වශයෙන් දේශීය ව්‍යාපාර අඩපණ වෙන ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ කාර්යය. මොකද විශේෂයෙන්ම ලෝකයේ නිෂ්පාදනය කරන නිෂ්පාදිත අපේ රටට එන්න පටන් අරන් තිනවා. ඒ කියන්නේ ලෝකයේ වෙනත් රටවල නිෂ්පාදිත විශේෂයෙන්ම චීන නිෂ්පාදිත අපේ රටට එන්න පටන් අරගෙන තියෙනවා. ඒ හරහා අපේ විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් මේ සිරප්පු සපත්තු නිෂ්පාදන කර්මාන්තයට අපි විශාල බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේ කාරණේ නිසා. තේරුණාද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට 16 වෙනි ප්‍රශ්නෙටයි අපි යන්නේ. ව්‍යාපාරයක ශක්තියන් හා දුර්වලතා සඳහා දෙක වැනි සඳහන් කරන්න. ව්‍යාපාරයක ශක්තියන් හා දුර්වලතා සඳහා නිදසුන් දෙක පැහැදිලි කරන්න. රයිට්. පුතේ විනාඩි 4ක කාලයක් මම ඔයගොල්ලන්ට ලබා දෙනවා මේ පිළිතුර සපයන්න. කැහගහන්නේ 15. දැන් නෑ මේ ඒකේ ඉන්නවා. ඒක කම්මැලු. ඔය කරට. ඔව් සර්. ෂර්ට් දැන් මොකද කියලා
තාම එක්කෙනෙක් නෙමෙයි ඉස්සරින් මේක කොහෙද ප්‍රශ්නයක් ඒ බලන්න ශක්තිය මොනවයි ශක්තිය? ව්‍යාපාරික ශක්තිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබේ. ඊළඟට කළමනාකරුවන්ගේ අත්දැකීම්, කළමනාකරුගේ අත්දැකීම්, සේවකීන්ගේ විශේෂයට දැනුම හා විශේෂ නිෂ්පාදන ක්‍රම ශක්තිය මා නැවතත් කියන ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම, කළමනාකරුවන්ගේ අත්දැකීම්, සේවකයන්ගේ විශේෂ දැනුම හා කැපවීම, සුවිශේෂී නිෂ්පාදන ක්‍රම පිළිගත් සංඥානාමයක් තිබීම, ඊළඟට දුර්වලතා අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම, අයිතිකරුගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම, පුහුණු සේවකයන්ගේ හිගය, පුහුණු සේවකයන්ගේ හිගය, ඊළඟට තාක්ෂණ දැනුම යාවත්කාලීන නොවීම, තාක්ෂණ දැනුම යාවත්කාලීන නොවීම නේද? ඊළඟට සේවකයන්ගේ අයහපත් ආකල්ප අපි ඔච්චර ප්‍රමාණයක් ඉල්ලුවේ නැහැ. මම ඔබෙන් ඉල්ලුවේ විශේෂයෙන්ම ශක්තියින් දෙකයි දුර්වලතා දෙකයි ඔබෙන් ඉල්ලුවේ. right. ඊළඟට බලන්න පුතේ මේ 17 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයකට ඇති අවස්ථා හා තර්ජන සඳහා නිදසුන් දෙක බැගින් සඳහන් කරන්න. ව්‍යාපාරයකට ඇති අවස්ථා හා තර්ජන සඳහා නිදසුන් දෙක බැගින් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. අවසට නංගියයි බන්නේ පුතේ මම අද ඔයගොල්ලන්ට මේ ලබා දීලා තියෙන ඉස්සෙල්ලා මාත් මේ පළවෙනි දවස් අද ඔයගොල්ලෝ මේ විශේෂ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පන්තිය පළවෙනි දවසේ මේ තාක්ෂණයේ ඔස්සේ ඔයගොල්ලෝ විශේෂම මේ සුම් තාක්ෂණ ඔස්සේ වෙන පළවෙනි දවස්. ඒකයි මම මේ අද කොමර්ස් කොටසක් කරන්නේ. ඔයගොල්ලන්ට වෙනවා ඇති මම ඉන්න කොටස මෙන්න මගේ පිටුපස්සේ තියෙන white board එක ඔයගොල්ලන්ට ගණන් ලබන සතියේදී විශේෂයෙන්ම account කොටස ඉතාමත්ම පැහැදිලිව ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න. මම ලබන සතියේ ගැනුම් channel එක කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට පෙන්නන මම මේ වගේ පරාසයක තමයි ඔයගොල්ලන්ට කරන්නේ මෙන්න විශේෂයෙන් ඔයගොල්ලෝ මෙන්න මේ පරාසය තුළ මම හිතන ඔයගොල්ලන්ට මම අඳිනේවා සියලු දේවල් පැහැදිලි වෙනවා ඇති කියලා. ඒක අද හොඳට මේක ඔක්කොම ඔයගොල්ලෝගේ තියෙන අඩුපාඩු මේ අද හදා ගන්න. මොකද ලබන සතියේ මම කෙලින්ම පාඩමට account කොටසටයි යන්නේ. අද මට අවශ්‍ය වුණේ ඇත්තටම මේ එකක් 10 වසරේ වැඩ ටික මතක් කරලා දෙන්න. අනිත් එක තමයි මේ අපේ ආයත විශේෂයෙන් අපේ බිස්නස් කොලෙජ් එකට සම්බන්ධ වෙලා අපේ ළමයින්ට තාක්ෂණික right බලන්න මොනවයි ව්‍යාපාර අවස්ථා පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම රජය විසින් අඩුපොලි ණය ක්‍රම හඳුන්වා දීම ව්‍යාපාර සඳහා
බදු සහන ලබා දීම නේද මම කාරණා තුනක් විතරයි පිළිතුරු තුනක් විතරයි අපිට සැපෙන්නේ පාරිභෝගිකයාගේ ජීවන රටාව වෙනස් වීම රජයේ විසින් ආඩුපොලි නායකතුම හඳුන්වා දීම ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම නේද ඔන්න ව්‍යාපාර අවස්ථා ඒ බලන්න ඉස්සර ගෙදර අම්මා 3-5 කොටාගත්තේ ගෙදර දැන් බලන්න ගමක කී දෙනාද ඉන්නේ ගෙදර 3-5 ටික කොටා ගන්න නේද අද මේවා විශේෂයෙන්ම මේ 3-5 නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ කඩවල වලට පැකට් කරලා 3-5 වාගේ ටික පැකට් කරලා නම් කරලා කඩවල වලට දාලා තියෙන විලක් සඳහන් කරලා ඉතින් අම්මලා පුරුදු වෙලා තියෙනවා ගිහිල්ලා දෙලින්ම එක්ක සුපිරියර් සැලකට ගිහිල්ලා එහෙම නැත්නම් ගමේ තියෙන සිල්ලර කඩේට ගිහිල්ලා මේක මිලදී ගන්න පෙළමිලා තියෙනවා දරුවන්ට තේරෙන්න ඕනේ අද තියෙන වෙනස නේද right ඊළඟට අපි ගත්තොත් මේ තර්ජන විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳ සම්පාදක පැනවීම ජාත්‍යන්තර වෙළඳ සම්පාදක පැනවීම ඊළඟට තරගකරුවන් බිහිවීම ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න ස්වාභාවික ආපදා right අපි ඊළඟ ප්‍රශ්නෙට යන් ප්‍රශ්නාංක 18ට යන් අපි ප්‍රශ්නාංක 18ට හිමිකාරත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න හිමිකාරත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න ඔබට මම පොඩි විවේක කාලයකට ලබා දෙන විනාඩි 5ක වගේ 9:45ට ඔබ ලබන සතිය දැන් තමයි වැඩ ටික තියෙන්නේ පොත්පත් ලේස්ති කරලා වැඩේට බහින්න ඕන. එහෙලුවක්වත් කරන්න විදියක් නැහැ අපේ කට්ටිය හොඳින් නේද ඔක්කොම අය. උදාල කොහොම හරි යාළුවවත් දැනුවත් කරන්න පව් සමහරුන්ට අපේ මේ විස්තරේ ගිහිල්ලා නැහැ මොකද හැමෝගෙම මං ගාව හැමෝගෙම ටෙලිෆෝන් නම්බර්ස් නැහැ තියෙන ටික දෙනෙකුට තමයි ඔහොම අපි ඔය ටෙලිෆෝන් කරලා මේ විස්තරේ කිව්වේ තේරුණාද පුතේ ඒ හින්දා ඔයගොල්ලන්ට මම කිසිසේත්ම මේ පන්තිය පාවෙන ආකාරයකට වැඩ කරන්නේ නැහැ විනාඩි 5ක් 10ක් හැමදාම ඉන්ටර්වල් එකක් ඔයගොල්ලන්ට ලබා දෙනවා ඒ වගේම ඔයගොල්ලන්ට ඕන වෙලාවක මේ රෙකෝඩින් එකක් බලන්න පුළුවන් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ඕන වෙලාවක රෙකෝඩින් එක බලන්න පුළුවන් මම දැන් ලයිව් එකේ ඉන්න ඔයගොල්ලන්ත් එක්ක එන්න බැරි වෙච්ච කෙනෙකුට ඕන රෙකෝඩින් එකක් දෙන්න බලන්න පුළුවන් තේරුණාද පුතේ right ඊළඟට අපි ගත්ත ප්‍රශ්නේ තමයි පුතේ හිමිකාරත්වයේ මත ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරගන්න මොනවයි පෞද්ගලික අංශීය ව්‍යාපාර සංවිධානයි රාජ්‍ය අංශීය ව්‍යාපාර සංවිධානයි මොනවයි පෞද්ගලික අංශීය ව්‍යාපාරයි රාජ්‍ය අංශීය ව්‍යාපාරයි මොනවයි පෞද්ගලික අංශීය ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර පෞල් ව්‍යාපාර සංස්ථාපක සමාගම් සම්ප්‍රදාය සමිති සංවිධාන නේද දැන් රාජ්‍ය අංශීය මධ්‍ය රජයට තියෙන පළාත් සභාවට තියෙන පළාත් පාලන ආයතනයට තියෙන මොනවයි राज्य डिपार्टमेंट තියෙනවා राज्य संस्था තියෙනවා නේද राज्य සමාගම් තියෙනවා right ඊළඟ ප්‍රශ්නෙට අපි යමු අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න අරමුණු අනුව මම විනාඩි දෙකක කාලයක් ඔබට ලබා දෙනවා පිළිතුරු සපයන්න අරමුණු අනුව අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම පුතේ අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් මොනවයි लाभ अरुणु करगत व्यापार संविधान लाभ अरुणु कर नोगत व्यापार संविधान लाभ अरुणु करगत व्यापार संविधान लाभ अरुणु कर नोगत व्यापार संविधान दे लाभ अरुणु करगत ते वर्ग करන්න පුළුවන් මොනවයි පෞද්ගලික අංශයේ පොදුයි පෞද්ගලික අංශය මොනවයි ඒක පුද්ගල ව්‍යාපාරයි පෞල් ව්‍යාපාරයි සංස්ථාපක සමාගම පොදු මොනවයි රාජ්‍ය සමාගම ඊළඟට ලාභ අරුණු කර නොගත් ඒවා මොනවයි
අපි ගත්ත කොටස් දෙකයි පෞද්ගලිකයි පොදුයි. පෞද්ගලික මොනවයි? සමුපකාර සමිති සමිති සංවිධානයි. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න පොදු මොනවයි? රාජ්‍ය සංස්ථායි රාජ්‍ය දෙපාර්තමේන්තුව. අපේ ප්‍රශ්න නම් අපි කෙටියෙන් ගත්තොත් කිව්වේ අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් කොටස් දෙක මොනවයි? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානයි. පිළිතුරු දෙක පිළිතුරු ලියා ගන්න. විසිවෙනි ප්‍රශ්නේ පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක නම් කරන්න. right මම ඔබට විනාඩි 5ක විවේක කාලයක් ලබා දෙනවා. ඊට පස්සේ ආපස්සට ඔයගොල්ලෝ මේකට ලොක් වෙන්න විනාඩි 5ක කාලයක් ඔබට ලබා දෙන්න. විනාඩි 5ක විවේක කාලයක් ලබා දෙන්න. නැත්නම් මේක ඔයගොල්ලෝ දෙපා වෙනවා.
හරිද? පොඩි ඉන්ටර්වල් එකක් දුන්නා ඉතින් නැත්තම් මේකේ පා වෙනවනේ. මම කියනවා ඔයගොල්ලෝ අහගෙන ඉන්නවා නේද? ඒකයි මම ඉන්ටර්වල් එකක් දුන්නේ. accounts වල නම් ඔච්චර ඔයගොල්ලන්ට පා වෙන්නේ නැහැ. ආස හිතෙනවා ක්ලාස් එකේ ඉන්න. හරිද? right. අපි 20 වෙනි ප්‍රශ්නයයි ගත්තේ පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක මොනවයි? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහ පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහ පරිමාණ ව්‍යාපාර. 20 වෙනි ප්‍රශ්නේ නේද? පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි ප්‍රධාන කොටස් දෙක. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහ පරිමාණ ව්‍යාපාර. right. අපි 21 වෙනි ප්‍රශ්නට යමු. ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඒක පුද්ගල එහෙම නැත්නම් තනි පුද්ගල කේවල සාමි ව්‍යාපාරික ලක්ෂණ දෙකක් තමයි සඳහන් කරන්න කියලා අපිට කියන්නේ. right. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙන්නම්. උදේ බලන්න අපි ඉස්සෙල්ලා බලමු මොනවයි මේ කේවල සාමී ව්‍යාපාර කියන්නේ. එහෙම නැත්නම් අපි ඔකට ගොඩක් නම් පාවිච්චි කරන මොනවයි? ඒක පුද්ගල ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර නේද? හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු ව්‍යාපාර අපි හඳුන්වනවා මොනවයි? තනි පුද්ගල ව්‍යාපාර හැටියට අපි හඳුන්වනවා. හිමිකාරීත්වය තියෙන්නේ කාටද? එක පුද්ගලයෙකුට තියෙන්නේ. අපි ඒවට කියන මොනවයි කියන්නේ? තනි පුද්ගල ව්‍යාපාර. එහෙම නැත්නම් අපි ඒවට කියනවා ඒක පුද්ගල ව්‍යාපාර, කේවල සාමී ව්‍යාපාර කියලාත් අපි මේක හඳුන්වනවා. විශේෂයෙන්ම මේ ලක්ෂණ ගත්තොත් ප්‍රාග්ධනය අයිතිකරු තමයි ප්‍රාග්ධනය සපයන්නේ. අයිතිකරු තමයි ප්‍රාග්ධනය සපයන්නේ. ඒ වගේමයි ලාභ තනියෙන් භුක්ති විඳින්නේ. ලාභය සහ ලාභය තනියෙන් භුක්ති විඳින්නේ. ඊළඟට වගකීම් අසීමිතයි. මතක තියාගන්න වගකීම් අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් නැහැ. නෛතික පුද්ගලභාවයක් හිමි වෙන්නේ නැති ව්‍යාපාර සංවිධාන විශේෂ තමයි. අපෙන් අහුව ප්‍රශ්නේ තමයි ඒක පුද්ගල ව්‍යාපාරික ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් සැපයීම. ප්‍රාග්ධනය අයිතිකරු වන තනි පුද්ගලයෙකු විසින් සැපයීම. ඊළඟට විශේෂයෙන්ම ලාභ හෝ අලාභය තනිව භුක්ති විඳීම. අයිතිකරුගේ වගකීම් අසීමිත වීම. නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම. right. අපි ඊළඟ ප්‍රශ්නට යනවා. 22 වෙනි ප්‍රශ්නේ ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන ක්‍රමේ වාසි අවාසි දෙක බැගින් ලියන්න. ඒ කියන්නේ කේවල සාම ව්‍යාපාරයක වාසි සහ අවාසි දෙක බැගින් සඳහන් කරන්න. ඔබට මම පිළිතුරු සපයන්න විනාඩි 2ක පමණ කාලයක් ලබා දෙනවා.
ඒක පුද්ගල ව්‍යාපාරික වාසි මොනවයි? පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. ඊළඟට සියලු ලාභ අයිතිකරු සතු වීම. පළවෙනි එක පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, සියලු ලාභ අයිතිකරු සතු වීම. මොනවයි පුතේ? අවාසි. අයිතිකරුගේ වගකීම් අසීමිතයි. අයිතිකරුගේ වගකීම් අසීමිතයි. ඊළඟට ප්‍රාග්ධනය රැස් කර ගැනීමේ දුෂ්කරතා. නේද? අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. අඛණ්ඩ පැවැත්මක් නොමැතිවීම. ඊළඟට ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම. ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් නොමැතිවීම. right. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. හවුල් ව්‍යාපාරයක් යනු කුමක්ද? 21 23 වෙනි ප්‍රශ්නේ හවුල් ව්‍යාපාරයක් යනු කුමක්ද? ඔබට විනාඩි 2ක කාලයක් ලබා දෙනවා පිළිතුරු සැපයීම සඳහා. පුතේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද? ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය. ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාව හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය. මොකද පනත බලපෑම් පනත 1790 හවුල් ව්‍යාපාර ආඥා පනත. right. ඊළඟට අහන ප්‍රශ්නයක් ප්‍රශ්න 24 දී හවුල් ව්‍යාපාරයක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. උදේ ලියන්න හවුල් ව්‍යාපාරයක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා මේ පිළිතුර සපයන්න. උදේ බලන්න හවුල් ව්‍යාපාරික ලක්ෂණ සමාජිකයන් සංඛ්‍යාව. කීයේ සමාජිකයන් සංඛ්‍යාව? අවමය 2යි උපරිමය 20යි. අවමය 2යි උපරිමය 20යි. ඊළඟට හවුල්කරුවන්ගේ වගකීම් අසීමිතයි. නේද? හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. ඔන්න පිළිතුරු. සමාජිකයන් සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි. ඊළඟට හවුල්කරුවන්ගේ වගකීම් අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඊළඟ 25 වෙනි ප්‍රශ්නේ හවුල් ව්‍යාපාර ක්‍රමේ වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. හවුල් ව්‍යාපාර ක්‍රමේ වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. හවුල් ව්‍යාපාර ක්‍රමේ වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා පිළිතුරු සපයන්න.
පුතේ මොනවයි හවුල් ව්‍යාපාර ක්‍රමයේ තියෙන වාසි? මතක තියාගන්න. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන් නේද? ඒ වගේමයි හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගන්න පුළුවන් නේද? ඊළඟට වගකීම් හවුල්කරුවන් අතර බෙදී යාම. ඔබෙන් අහන්නේ මං හිතන්නේ වාසි 2යි අහන්නේ. ඒ හින්දා වාසි 2ක් ලියුවනම් ඇති නේද? විශේෂයෙන්ම පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. වගකීම් හවුල්කරුවන් අතර බෙදී යාම. සාමූහික තීරණ ගත හැකි වීම නේද? අපෙන් අහන්නේ වාසි 2යි. ඒකට පුතේ ඒ වගේ අවස්ථාවක වාසි ගොඩක් ලියන්න ඕනේ නෑ. අපි වාසි 2ක් ලියුවනම් හොඳටම ඇති. ඊළඟට අහනවා හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ අවාසි. අසීමිත වගකීම්. අසීමිත වගකීම් පළවෙනි එක. ඊළඟට හවුල්කරුවන් අතර මතභේද ඇති විය හැකි වීම. හවුල්කරුවන් අතර මතභේද ඇති විය හැකි වීම. ඊළඟට ලාභයේ හවුල්කරුවන් අතර බෙදී යාම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. නෛතික පුද්ගලභාවයක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම, නෛතික පුද්ගලභාවයක් නොමැති වීම නේද? අපි ගත්තොත් ඔකේ දෙකක් ලියවනම් ඇති අපිට. අසීමිත වගකීම් ඊළඟට ලාභය හවුල්කරුවන් අතර බෙදී යාම කියන එක ලියවනම් මම කාරණා 4ක් විතර කිව්වද? තේරුණාද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යන්නේ ප්‍රශ්න අංක 26ට සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. මොනවද ලක්ෂණ දෙක? සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම. මොකද්ද පනත? 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම, අඛණ්ඩ පැවැත්මක් තිබීම, අඛණ්ඩ පැවැත්මක් තිබීම, කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම. කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම. මෙන්න නැවතත් පිළිතුර සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම, අඛණ්ඩ පැවැත්මක් තිබීම, කොටස් නිකුතුවෙන් ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම. තේරුණාද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නාංක 27. උදේ ප්‍රශ්නාංක 27 සංස්ථාපිත සමාගම් වල වාසි අවාසි දෙක බැගින් ලියන්න. සංස්ථාපිත සමාගම් වල වාසි අවාසි දෙක බැගින් ලියන්න. සංස්ථාපිත සමාගම් වල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. රයිට්. විනාඩි 2ක කාලයක් ඔබට ලබා දෙනවා. සියල්ලෙන් ප්‍රශ්න සංස්ථාපිත සමාගම් වල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. උදේ මොනවයි වාසි? වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. සංස්ථාපිත සමාගම් වල වාසි තමයි වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. මොකද කොටස් නිකුත් කළා ප්‍රාග්ධනය රැස් කරගන්න පුළුවන්. ඊළඟට නෛතික පුද්ගලභාවයක් හිමිවීම. නීති ඉදිරියේ ව්‍යාපාරය නමින් කටයුතු කිරීමේ හැකියාව. ඊළඟට අඛණ්ඩ පැවැත්මක්
තිබීම. වගකීම් සීමා සහිත වීම නේද? රයිට්. අපෙන් අහන්නේ විශේෂයෙන් මතක තියාගන්න වාසි අහන්නේ අපි වාසි දෙකක් ලියවනම් ඇති. එකක් වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම, නෛතික පුද්ගලභාවයක් හිමිවීම, අඛණ්ඩ පැවැත්මක් තිබීම, වගකීම් සීමා සහිත වීම. මම හතරම ලියන්න ඕනේ දෙකක් ලියවනම් ඇති. ඊළඟට අවාසි. මොනවයි අවාසි? අවාසි බලන්න පුතේ. නීතිමය විධිවිධාන අධික වීම. නීතිමය විධිවිධාන අධික වීම. ලාභය සහ අයිතිය බෙදී යාම. නීතිමය විධිවිධාන අධික වීම, ලාභය සහ අයිතිය බෙදී යාම. ලාභය සහ අයිතිය බෙදී යාම. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 28 වෙනි ප්‍රශ්නේ. සමුපකාර සමිතිවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. සමුපකාර සමිතිවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. මොනවයි පුතේ ලක්ෂණ දෙක? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. සමාජිකයන්ගේ සාමූහික අයිතිය. ඔබ දෙකක් විතර ලියවන එක පිළිතුරක පෙයිමේ ලක්ෂණ දෙකක් පමණක් සැපේවන ඇති කියලා මම හිතනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ඊළඟ 29 වෙනි ප්‍රශ්නේ සමුපකාර ව්‍යාපාරයේ වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. සමුපකාර ව්‍යාපාරයේ වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. රයිට්. ඔබට විනාඩි 2ක පමණ කාලයක් මම ලබා දෙනවා. බලන්න 29 වෙනි ප්‍රශ්නේ සමුපකාර ව්‍යාපාරයේ වාසි අවාසි දෙක බැගින් ලියන්න. අපි වාසි බලමු ඉස්සෙල්ලා. වාසි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. පළවෙනි එක. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. දෙක සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම. ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. වාසිම නැවතත් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, සමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම, ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. අවාසි ප්‍රාග්ධනයේ සීමිත වීම. ප්‍රාග්ධනයේ සීමිත වීම. ප්‍රාග්ධනයේ සීමිත වීම. ප්‍රාග්ධනයේ සීමිත වීම. සෞම්පකාර ප්‍රතිපත්තිය මතම කටයුතු කිරීම. ප්‍රාග්ධනයේ සීමිත වීම. සමූපකාර ප්‍රතිපත්තිය මතම කටයුතු කිරීම.
සමුපකාර ප්‍රතිපත්තිය මතම කටයුතු කිරීම. right 28 වෙනි ප්‍රශ්නේ sorry අපි ගමු ඊළඟට 30 වෙනි ප්‍රශ්නේ රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. රාජ්‍ය සංස්ථාවල රාජ්‍ය සංස්ථාවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. මොනවද පුතේ රාජ්‍ය සංස්ථාව ලක්ෂණ? අයිතිය හා පාලනය රජයේ සතු වීම. අයිතිය හා පාලනය රජයේ සතු වීම. අයිතිය හා පාලනය රජයේ සතු වීම. නෛතික පුද්ගලභාවයක් තිබීම. නෛතික පුද්ගලභාවයක් තිබීම. විශේෂ පනතක් හෝ පවත්නා පොදු පනතක් යටතේ ආරම්භ කළ හැකි වීම. විශේෂ පනතක් හෝ පවත්නා පොදු පනතක් යටතේ ආරම්භ කළ හැකි වීම. නැවතත් ඒ පිළිතුර ඔබට රාජ්‍ය සංස්ථාව ලක්ෂණ අයිතිය හා පාලනය රජයේ සතු වීම නෛතික පුද්ගලභාවයක් තිබීම. ලක්ෂණ දෙකයි අපෙන් ඉල්ලන්නේ. ඊළඟට බලන්න අපෙන් අහන 31 වෙනි ප්‍රශ්නේ රාජ්‍ය සංස්ථාවල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. රාජ්‍ය සංස්ථාවල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. මොනවයි රාජ්‍ය සංස්ථාවල උදාහරණ? රූපවාහිනී සංස්ථාව. අපෙන් අහන රාජ්‍ය සංස්ථාවල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. රාජ්‍ය සංස්ථාවල වාසි අවාසි. ඒ මොනයි වාසි? වාසි තමයි අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම. අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා උචිත වීම. ඊළඟට පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වීම. පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම් අවම කිරීමට දායක වීම. දැන් ඔයගොල්ලෝ දන්නවා පෞද්ගලික ප්‍රයිවට් බස් තියෙන. ඉතින් ගමන් ඒගොල්ලෝ ස්ට්‍රයික් කරනවා ඒගොල්ලෝ ඉදිච්ච ගම වෙලාව. නමුත් ගමනාගමන මණ්ඩලය තියෙන. නේද? ඔයගොල්ලෝ දන්නවා මේ CTB එක තියෙන. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. අරගොල්ලෝ පෞද්ගලික බස් රථ එහෙම නැත්නම් ප්‍රයිවට් බස් ස්ට්‍රයික් කරා අර ගමනාගමන මණ්ඩලයේ බස් රථ ටික යනවා. ඒක මතක තියාගන්න මේ පෞද්ගලික අංශයේ ඒකාධිකාරී බලපෑම අවම කරන්නත් මේ රාජ්‍ය සංස්ථා විශාල පිටුවහලක් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු අවාසි. තීරණ ගැනීම ස්වාධීනත්වයක් නැතිවීම. අවාසි තමයි තීරණ ගැනීම ස්වාධීනත්වයක් නැතිවීම. රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. තීරණ ගැනීමේදී ස්වාධීනත්වයක් නැතිවීම. රාජ්‍ය මූල්‍ය නීති රෙගුලාසි වලට යටත් වීම. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. right. අපි ඊළඟට යන් 32 වෙනි ප්‍රශ්නට යන් රාජ්‍ය දෙපාර්තමේන්තුවල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.
රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. මොනවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මතකයිනේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මොනවයි දෙපාර්තමේන්තු වල ලක්ෂණ අයිතිය හා පාලනය රජය සතු වීම අයිතියයි පාලනයයි දෙකම තියෙන කාටේ රජයට ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සිය නිලනාමයෙන් කටයුතු කිරීම නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සිය නිලනාමයෙන් කටයුතු කිරීම මතකයිනේ අඛණ්ඩ පැවැත්මක් පැවතීම ඊළඟට අරමුදල් රජය මගින් සැපයීම ඊළඟට අහනවා බලන්න පුතේ ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ 33 වෙනි ප්‍රශ්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි අවාසි දෙක බැගින් සඳහන් කරන්න. ඔබට විනාඩි 2ක කාලයක් මම ලබා දෙනවා. පුතේ මොනවයි වාසි රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වෙනවා ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වේ ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වේ ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපයීම බොහෝ විට දෙපාර්තමේන්තු වලින් සිදු වේ ඊළඟට දෙවෙනි එක තමයි විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනයන් සඳහා හේතු වන කටයුතු සඳහා දෙපාර්තමේන්තු මැදිහත් වේ. විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනයන් සඳහා හේතු වන කටයුතු සඳහා දෙපාර්තමේන්තු මැදිහත් වේ. ඊළඟ එක රාජ්‍ය දෙපාර්තමේන්තු වල අවාසි. මොනවයි අවාසි? උදේ අවාසි බලන දෙපාර්තමේන්තු වල राज्य मूल्य नीति संग्रहाय आयतन संग्रहाय विविध චක්‍ර ලේඛන වලට අනුව කටයුතු කිරීමට සිදු වීම නේද විශේෂයෙන්ම මතක තියාගන්න රාජ්‍යයේ මූල්‍ය නීති සංග්‍රහය ආයතන සංග්‍රහය හා විවිධ චක්‍ර ලේඛන වලට අනුව දෙපාර්තමේන්තුවට කටයුතු කළ යුතු වීම හා තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් නැතිවීම ඒ වගේම තමයි සේවයේ නියුතු අතිරික්ත සේවකයන් ප්‍රමාණය වැඩි නිසා ශ්‍රම පිරිවැය වැඩි වෙනවා. රයිට්. අපි ඊළඟ අවසාන ප්‍රශ්නයට යන්න තියෙන්නේ 34 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන සඳහන් කරන්න. අපිට විනාඩි 2ක කාලයක් ලබා දෙනවා. ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. right උදේ අහන් ඉන්න අනන්‍යතාවයක් ලැබීම අහන් ඉන්න
ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන අනන්‍යතාවයක් ලැබීම ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම අනන්‍යතාවයක් ලැබීම ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම ණය ලබා ගැනීමේදී පහසුවක් ලැබීම right මම ඔබට දැන් ප්‍රශ්න 34ක් කරා මේක තනිකර පුනරීක්ෂණ අභ්‍යාසයක් අපි කරේ නෝට් එකත් එක්කමයි කරේ නෝට් එක මතක් කරලා දෙන්නයි අපි මේක කරේ මතක තියාගන්න නෝට් එක මතක් කරලා දෙන්න තමයි අපි මේක කරේ වෙන හේතුවකට නෙවෙයි අපි ලබන ඉරිදා විශේෂයෙන්ම අපි හමු වෙන්නේ account පාඩමකින් තමයි අපි පටන් ගන්න. ඒ හින්දා පුතේ දැන් අලුතින් පොතක් ගන්න අර දැන් ක්ලාස් එකේ ෆිසිකල් ක්ලාස් එකේ අපි කරලා තියෙන මුදල් පොත ඒ හින්දා ඒ පොත පාවිච්චි කරන්න එපා මොකද ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්ත ගමන් මුදල් පොතේ ඉඳන් තමයි මම කරගෙන යන්නේ. ඒ හින්දා පුතේ ඒ පොත ගන්න එපා අලුත් පොතක් ගන්න. අලුත් පාඩමකින් පටන් ගන්න මම මේ සිකුරාද වෙනකොට ඔයගොල්ලොන්ට මේ සිකුරාද වෙනකොට පුතාලට ඒ පාඩමේ නිබන්ධනය අපේ එකට දාලා තියෙන ඒක එතකොට ඔයගොල්ලන්ට ඒක පාස්වෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම මම ස්තුති කරනවා මගේ මේ මම ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දීලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න සියලු සිසුන්ට මම ස්තුති කරනවා සියලු දෙනාට උත්සාහ කරන දේ